හරි එතකොට දැන් ස්කූල් ඩේටාබේස් එකේ අපි already tables දෙකක් හදලා තියෙනවා. ඒ tables දෙක වෙන්නේ student table එක and grade table එක. එතකොට grade table එකයි student අතරයි relationship එකක් තියෙනවා. මේකට හක් ගාලා නැවත හදලා පෙන්නනවා අපේ ER model එක. දැන් අපේ student table එක මෙහෙම තියෙනවා. ඊළඟට grade table එක තියෙනවා. දැන් student table එකේ primary key එක මම හිතන්නේ index number එක. ඊට පස්සේ student ගේ නම තියෙනවා. address එක තියෙනවා. address එක කියලා district එක තියෙන්නේ. ඊට අමතරව DOB එක තියෙනවා. okay. ඊළඟට grade එකේ grade number එක තියෙනවා. number of students තියෙනවා. and teacher in charge ගේ නම තමයි තියෙන්නේ. මේ දෙන්න අතර relationship එකක් තියෙනවා මේ වගේ කොහොමද student has grade. එතකොට ඒක ගත්තොත් එහෙම one student has one grade. හරිද? අනිත් පැත්තට ගත්තොත් එහෙම grade has many students. කොහොමද? ඔක one to many relationship එකක් තියෙන. එතකොට ඒක අනිත් විදිහට අනිත් notation එකෙන් පෙන්නුවොත් එහෙම කොහොමද තියෙන්නේ මේක? Student can have 0 or 1 grade. ඔන්න කොහොමයි තියෙන්නේ minimum and maximum cardinality එක. එතකොට minimum cardinality එක 0, maximum cardinality එක 1. ඊළඟට grade has student ගත්තොත් එහෙම grade can have 0 students or more students. එතකොට minimum cardinality එක 0, maximum more. කොහොමයි තියෙන්නේ. හරි. එතකොට මේක implement කරන්නේ කොහොමද මේ relationship එක technically? අපි මෙතන ඒක කරලා තියෙනවා grade table එකේ primary key එක student table එකේ අලුත් attribute එකක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි foreign key එක වෙලා තියෙන්නේ. ඒ විදිහට අපි relationship එක දාලා තියෙනවා. okay. ඊළඟට අපි බලමු තව table එකක් මම දැන් හදනවා. ඒ තමයි sport table එක. sport table එකේ මම දානවා sport name sport number දාමු ඉස්සෙල්ලම sport number sport name and description. ඔහොම attributes තුනක් තියෙනවා. sport number තමයි primary key එක. එතකොට student and sport අතර මම දානවා relationship many to many. Student can play many sports. And ඒක ගත්තොත් ඇත්තටම 0 or more sports. Sport can be played by 0 or more students. ඒක many to many relationship. ඒ වගේම තමයි මෙතන play කියන එකේ මම දානවා තව attribute එකක් role. ඒ කියන්නේ යම්කිසි ස්ටුඩන්ට් කෙනෙක් යම්කිසි ස්පෝර්ට් එකක් ප්ලේ කරේ මොන රෝල් එකේද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි කමල් කියන එක්කෙනා ක්‍රිකට් ප්ලේ කරා නම් කමල් ක්‍රිකට් ප්ලේ කරේ ඒ කියන්නේ බැට්ස්මන් කෙනෙක් හැටියටද බෝලර් කෙනෙක් හැටියටද කැප්ටන්ද ඔන්න ඒවා තමයි රෝල් කියලා කියන්නේ. ඊට අමතරව ඕනනම් ඊයර් එකක් අස්සේ දාන්න පුළුවන්. ඇයි මොන අවුරුද්දේද ප්ලේ කරේ කියන්නේ. මොකද එකම ස්ටුඩන්ට් එකම ස්පෝර්ට් එක අවුරුදු කීපයක ප්ලේ කරලා තියෙන්න පුළුවන්. හරි දැන් අපි ওই රිලේෂන්ෂිප් එක ඇප්ලයි කරන්නයි යන්නේ. දැන් ඉස්සෙල්ලාම අපි ස්පෝර්ට් ටේබල් එක හදාගන්න ඉතින් අපි ටක් ගාලා හදාගෙන ඉමු ස්පෝර්ට් ටේබල් එක. මම මේක ඩිෆෝල්ට් ඩේටාබේස් එකක් කරනවා. මම ස්පෝර්ට් ටේබල් එක හදනවා. ඔයගොල්ලෝ ටක් ගාලා මේ විදිහට හදාගන්න. ස්පෝර්ට් නම්බර් data type එක integer, primary key not null, sport name වාචා null වෙන්න පුළුවන් and description එකත් වාචා null වෙන්න පුළුවන්. okay. then sports ටිකක් මම දාගෙන ඉඳන් ටක් ගාලා මේකට මම දානවා sports අපි හිතමු 10 කියන්නේ cricket. description පස්සේ ඉතින් දාගමු 20 football 30 swimming
and 40 මොනවාද තියෙන්නේ badminton okay sports හතරක් තියෙනවා students ලාත් ඉන්නවා අපි ගාම මේක apply කරලා ඉන්නම් students ලාත් ඉන්නවා මං ගාව දැන්ට 6 දෙනෙක් හරි ඔයගොල්ලෝ ටක් ගාලා sports table එක හදාගන්න අද මේ SQL ටික ඔක්කොම ඉවරයක් කරලා දාන්න ඕන sports table එක ටක් ගාලා හදාගන්න ඔයගලගේ අනිත් tables දෙක දැන් already තියෙනවා නේද grade table එක එහෙම තියෙනවනේ sport table එක හැදුවා දැන් මම තව table එකක් හදන්න ඕන ඒ තමයි play කියලා table එක. මොකද many to many relationships map කරන්න බෑ. ඒක many to many relationships map කරන්න අලුත් table එකක් හදලා ඒක one to many දෙකකට කඩලා. හරිද? one to many එකක් map කරන්න පුළුවන්. නමුත් many to many relationship එක map කරන්න බෑ. අපිට directly student and sport map කරන්න බෑ. ඒක නිසා මම අලුත් table එකක් හදනවා play කියලා. play මේ play table එකේ මම දානවා column names අනිවාර්යෙන් ඉස්සෙල්ලම දාන්න ඕන student id එක student number එක ඕ student ගේ index number එක ඒකේ data type එක student ගේ index number එකේ data type එක වෙන්න ඕන integer ඊළඟට sport number ඒකත් integer වෙන්න ඕනේ මොකද අතන sport number එකේ integer තිබ්බේ ඒ දෙකම not null දෙකම එකතු වෙලා තමයි primary key එක හැදෙන්නේ අතන මේ දෙක විතරක් නෙමෙයි year එකත් ගන්න ඕනේ එතකොට year එක මම integer තියෙන ඒ කියන්නේ අවුරුද්ද විතරයි එතන දාන්නේ ඒ තුන එකතු වෙලා තමයි මේකේ primary key එක හැදෙන්නේ ඊට අමතරව තියෙනවා roll එක. හරි. මොකද year එකක් ගත්තේ එකම student එකම sport එක අවුරුදු දෙකක play කරා වෙන්න පුළුවන් විවිධ roles වලින්. එතකොට ඒක නිසා year එකත් අපිට primary key එකට ගන්න වෙනවා මොකද අවුරුදු දෙකක play කරොත් අරක repeat වෙන හින්දා. okay. එතකොට ඔන්න columns ටික හදන විදිය ඒක apply කරා. apply කරලා අපි foreign keys උත් දාමු. දැන් foreign keys දෙකක් දාන්න ඕන student number and sport number. එතකොට කොහොමද foreign keys දාන්නේ? පළවෙනි foreign key එක student එක relate වෙනවා. student ගේ index number එක මේකේ student number එකට relate වෙනවා. හරි. apply කරමු. ඊළඟට දෙවෙනි foreign key එක sport table එකේ sport number එක මේකේ sport number එකට match වෙන්න ඕන. හරි. ඔන්න foreign keys දෙක දාලා relationship එක දැම්මා. okay දැන් අපි sports ටිකක් දාමු. ඒ කියන්නේ students ලා play කරපු sports ටිකක් මම දාගෙන යනවා. දැන් මම මෙතන දානවා student number එක 111. එහෙම student කෙනෙක් හිටියේ. එයා cricket එකෙන් 10 ගහලා තියෙනවා. year එක අපි හිතමු 2005. role එක captain හැටියට. ඊළඟට 111ම 20 කියන්නේ ෆුට්බෝල් නේ ෆුට්බෝල් ගහලා තියෙනවා අපි හිතමු 2005ම තමයි අපි ගෝල් කීපර් හැටියට ඕකේ ඔන්නෝම ගහලා තියෙනවා ඊළඟට 222 එයත් ක්‍රිකට් ගහලා තියෙනවා 2006 දී batsman කෙනෙක් හැටියට 333 එයා 30 කියන එක මොකද්ද බැඩ්මින්ටන් මොකක්ද ස්විමින් ප්ලේ කරලා තියෙනවා 2002 දී කැප්ටන් හැටියට ඊළඟට 333ම 20 ප්ලේ කරලා තියෙනවා 2000 දී 20 කියන්නේ මොකද්ද ඒත් ගෝල් කීපර් ෆුට්බෝල් නේ ඕකේ ඔන්නෝම ඉන්ෆර්මේෂන් ටිකක් තියෙනවා හරි එතකොට දැන් අපි ටට්ටක් ගාලා SQL select statements ටිකක් බලාගෙන යමු. එතකොට ගිය සුමානේ කරපු දේවලුත් මතක් වෙන්නත් එක්ක මම ඉස්සෙල්ලම student table එක විතරක් බේස් කරගෙන ඔයගලන්ට පොඩි questions ටිකක් දෙන්නම්. හරි.
මගේ පළවෙනි question එක තමයි කොළඹ වල ඉන්න ස්ටුඩන්ට්ස් ලගේ නම් ටික ඩිස්ප්ලේ කරන්න ඕන. කොළඹ වල ඉන්නේ කවුද? කමල් and නයින්. එහෙනම් බොහොම සිම්පල් query එකක් තියෙන්නේ. මොකද්ද? select නම විතරයි ඕන. stu_name from student where address equal Colombo. Double quotation ඇතුලේ යන්න ඕන. Okay. ඔන්න කොළඹ ඉන්න ස්ටුඩන්ට්ස් ලගේ නම් දෙක එනවා. දැක්කනේ. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම මට ඕන කොළඹ වල ඉන්න. Yes. කියන්නේ. සර් මේ චුට්ටක් zoom කරන්න දෙන්න මේ චුට්ටක් පේනවද? හරි. එහෙනම් විනාඩියකින් මම resolution එක වෙනස් කරන්නම්. Okay. දැන් පේනවද? Hello. ඔව් සර්. හරි. එතකොට අපේ කලින් query එක ගත්තොත් එහෙම ඒකේ තිබ්බේ කොළඹ වල ඉන්න ස්ටුඩන්ට්ස් ලගේ නම් ටික ගත්ත බොහොම සිම්පල් මේ SQL වල select statement වල සිම්පල්ම query එක මේවා අපි කරා මම මතක් වෙන්න තව පොඩ්ඩක් කරන්න. හරි. අද කොහොම හරි SQL ටික ඉවර කරන්න. හරි. ඊට පස්සේ දැන් මම ආයෙ ස්ටුඩන්ට් ටේබල් එක ගන්නවා. මට ඕන කොළඹ වල ඉන්න 99ට පස්සේ කියන්නේ 2000න් පස්සේ ඉපදිච්ච එක්කෙනයි ඉන්නේ. කොළඹ වල ඉන්න 2000න් පස්සේ එක්කෙනයි ඉන්නේ කවුද? නයනි විතරයි. යාගේ නම ගන්න ඕනේ. එහෙනම් stu name from student where address equal Colombo. ඒ කියන්නේ address එක කොළඹුත් වෙන්න ඕන. කොළඹ වල ඉන්න 2000ට පස්සේ ආපු ඉපදිච්ච. එහෙනම් and statement එක දාලා මම කියනවා dob greater than or equal within double quotation 2000යි 1 හරිද? ඒ කියන්නේ 2000න් පස්සේ ඉපදිලා තියෙන්නත් ඕන සහ කොළඹ වල ඉන්නත් ඕන. එහෙම එක්කෙනයි ඉන්නේ. දැක්කනේ? ඔන්න and එකත් එක්ක. ඊළඟට අපි ගත්තොත් එහෙම මට ඕන කොළඹ හෝ නුවර ඉන්න අය. ජැෆ්නා and මේක වද්ද දන්නේ නැහැ මේක. අදන්නම් ඒක දාන්නම් ගාල්ලට දාන්නම්කෝ. ගෝල්. හරි මට ඕන කොළඹ ඕ ජැෆ් කැන්ඩි වල ඉන්න අයගේ නම් ටික ගන්න. එහෙනම් කොහොමද ගන්නෙ? මම කියනවා select stu name from student where address equal Colombo or statement එක or address equal candy. Okay. කොළඹ හෝ නුවර ඉන්න අය ඔන්න ඔය හතර දෙනයි. ඒක මේ address equal කියලා මේ නැතුව මේ address equal කොළඹ ඕ candy කියලා එහෙම කෙලින්ම දෙන්න විදියක් නැද්ද? එහෙම දෙන්න බෑ. එහෙම දෙන්න බෑ. ඒක අපි හැම වෙලාවම දාන්න ඕන මොකද්ද කොලම් එක කියන එක දෙන්න ඕනේ යාට. හරි. ඊළඟට මට ඕන 2000 අවුරුද්ද ඉපදිච්ච අයගේ නම් ලිස්ට් එක. දැන් ඒ කියන්නේ 2000ට කලින් ඉපදිච්ච අයත් ඕනේ 99 95 අය ඕනෙත් නැහැ. 2000ට පස්සේ ඉපදිච්ච අය ඕනෙත් නැහැ. 2001 2018 ඕනෙත් නැහැ. මට ඕන 2000 අවුරුද්ද. ඒ කියන්නේ ස්පෙસિෆික් අවුරුද්දක නැත්නම් 2000යි 2001යි අතර ඉපදිච්ච අය විතරයි ඕන. මට 2000ට කලින් අයත් ඕනේ නැහැ. 2001ට පස්සේ මේ ඉන්න එක්කෙනෙක් එයා ඕනෙත් නැහැ. තුන් දෙනයි ඉන්නේ. කවුද තුන් දෙනා? මෙන්න මේ මැද්ද ඉන්න තුන් දෙනා. නිමල්, නයනියන්, ගායනි තමයි 2000යි 2001යි අතර ඉපදිලා තියෙන්නේ. දැන් එහෙනම් කොහොමද ලියන්නේ? select stu_name from student where dob greater than or equal පළවෙනි ලිමිට් එක මොකද්ද? 2000යි 1යි 1. හරිද? 2000යි 1යි 1 හෝ ඊට පස්සේ ඉපදිලා තියෙන්නත් ඕන and ආයෙමත් again dob lesser than or equal to 2001යි 12යි 31. ඔන්න ඔහොම තමයි date range එකක් දීලා search කරන්නේ. හරිද? එතකොට අන්න අර තුන් දෙනා එනවා. ඊළඟට මට ඕන නම් ඕකේ අනිත් පැත්ත ගන්න. ඒ කියන්නේ මට ඕන
2001 අවුරුද්ද ඉපදිච්ච නැති අනිත් අය ඔක්කොම. ඒ කියන්නේ 2000ට කලින් සහ 2000ට පස්සේ අය ගන්න. එහෙනම් කොහොමද ගන්නෙ? මම කියනවා where date of birth greater. ඔව් කියන්නේ. ඕකේ මේ greater than or equal කියන එකෙන්ම ඔය වගේ එකක් දෙන්න ඕන නැත්නම් මේ greater than කියන එක විතරක් දාලත් පුළුවන් නේද? 2000 පුළුවන්. එහෙනම් 99 12 ඔව් 99 31 12 31 දෙන්න ඕන. එහෙම. තව මේකේ ඔපරේටර් එකක් තියෙනවා between කියලා බලමු. ඔව් between ඔපරේටර් එකෙමුත් ගන්න පුළුවන්. date of birth between කියලා ගහලා within brackets අපිට range එක දෙන්න පුළුවන්. හරිද? between ඔපරේටර් range එක දෙන්නේ ඔය දැන් තියෙන විදිහටම නේද? ඒක තමන්ට කැමති විදිහට දෙන්න පුළුවන්. ඒ කියන්නේ 99 12 31 දෙනවද 2001 1 දෙනවද කියන එක තමන් තමයි තීරණය කරන්න ඕන. between ඔපරේටර් එකෙමුත් ඔක ගන්න පුළුවන්. සර් between එක අර ගහන පටන් ගන්න date range එකක් ගන්නද පුළුවන් 2001 ඔව් ඒ කියන්නේ between කිව්වම මේ දෙකෙන් නැහැ. හරිද? මේ දෙක එතකොට මෙහෙම දෙන්න බෑ. එතකොට මේ කියන්නේ between දෙනකොට අපි greater than or equal එකක් පාවිච්චි කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ starting and ending දෙන්නේ. එතකොට starting and ending දුන්නම ඔය දෙක එන්නේ නැහැ. ඒ කියන්නේ 1 1 එන්නේ නැහැ. 1 2 ඉඳන් තමයි එන්නේ. දැන් values අපි තුමු මොකක් හරි value එකක් තියෙනවා කියලා salary කියලා salary between 1000යි 2000යි කිව්වම 1000යි 2000යි අතර ඉන්නේ 2000 ඉන්නෙත් නැහැ 1000යි ඉන්නෙත් නැහැ. අන්න ඒ වගේ. Okay. එතකොට සෝක අපි දෙන්න ඕන මේ between කියලා එක දුන්නොත් between කියන්නේ between එච්චරයි. between කියන්නේ between. ආයි දෙපැත්ත මේ සීමාවල් දෙකෙන් නැහැ. හරි. Okay. එතකොට දැන් මේ මට ඕන ඊළඟට මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ අවුරුදු දෙක ඇතුළත ඉපදිච්ච නැති අය. ඒ කියන්නේ 2000ට කලින් සහ 2001ට පස්සේ ඉපදිච්ච අය. එහෙනම් දෙන්නේ date of birth greater than ඉස්සලම් බලන්න ඕන lesser than equal එක මම දෙන්නේ lesser than 2001 1. ඒ කියන්නේ 2001 1කට කලින් ඉපදිලා තියෙන්න ඕන or date of birth greater than 1231. හරිද? එක්ක 1231කට වැඩි වෙන්න ඕන නැත්නම් 2001 1කට අඩු වෙන්න ඕන. එහෙම අය ගන්න ඕන. එතකොට ඒකේ ඉන්නේ අර ගත්තු ලිස්ට් එකේ අනිත් එක. ඒ ලිස්ට් එකේ නැති අය. ඕකේ. හරි. ඊළඟට මේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට අවශ්‍ය වෙනවා ඉස්කෝලේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. එහෙනම් කවුන්ට් එකක් නේ ගන්න ඕන. කවුන්ට් එකක් ගන්න හොඳම කොලම් එක මොකද්ද? ඉන්ඩෙක්ස් නම්බර් එක. මොකද සමහරලාට මේ සමහර කොලම් එකක් empty තියෙන්න පුළුවන් එක ළමෙක්. ඒක නිසා අනිවාර්යෙන් තියෙනවනේ අපි දන්නවනේ primary key එක empty වෙන්න බෑ කියලා. එහෙනම් කවුන්ට් එක ගන්න කොහොමද? select මම ගන්නවා count කියලා function එකක් තියෙනවා. count of මොකද්ද? index number column name. from මොකද්ද? student. ස්ටුඩන්ට්ස් ලා 6 දෙනයි කියලා එනවා ඉස්කෝලේ ඉන්නේ ස්ටුඩන්ට්ස් ලා 6 දෙනයි. මේවා එදා අපි කරාද නැද්ද? දැන් කලින් ටික නම් එදා කරා. ඒකයි මම වේගෙන් කරගෙන ගියේ. මේවා කරාද එදා නැද්ද? ඊයේ සුමාන්ට කලින් සුමාන්ට කරාද නැද්ද? ටක් ගාලා කියන්න. නෑ. හරි. එහෙනම් හරියට බලාගන්න. එතකොට ඔන්න count function එක. එතකොට count කියලා දෙන්නේ column name එක. එතකොට මේ column එකේ තියෙන records ගන්න count කරලා දෙන එක තමයි කරන්නේ. Okay. ඊළඟට අපි දැන් බලමු තව දේවල් ටිකක්. දැන් ඉස්කෝලේ ප්‍රින්සිපල්ට අවශ්‍ය වෙනවා district wise students ලා කී දෙනෙක් ඉන්නවා. දැන් අපි දන්නවා කොළඹින් දෙන්නයි, කැන්ඩි වලින් දෙන්නයි, ජැෆ්නා වලින් එක්කෙනයි, ගෝල් වලින් එක්කෙනයි කියලා දන්නවා. එහෙනම් district wise student count එක ගන්න ඕනේ. හරිද? දැන් ඉස්සෙල්ලම මේ district කීයකින් ළමයි එනවද කියලා බලන්න ඕනේ. district කීයකින් එනවද? 4කින් එන්නේ. මෙතන 6 දෙනෙක් හිටියට ඒ 6 දෙනා district 4ක එන්නේ. එහෙනම් districts ටික ළමයි එන districts ටික ගන්න කොහොමද ගන්නේ? select මට ඕන district ටිකනේ බලන්න. ඒ කියන්නේ address නේ. address from මොකද්ද table එක student. දැන් ඕකෙන් වෙන්නේ මොකද්ද? addresses ටික ඔක්කොම එනවා repeat උත් වෙනවා. දැන් කොළඹ repeat වෙලා තියෙනවා. ඒක නිසා මට ඕන මොනවාද? select distinct. distinct address. ඒ කියන්නේ when වූ addresses කීයක් තියෙනවද? 4යි තියෙන්නේ. දැක්කනේ. එතකොට ස්ටුඩන්ට්ස් ලා මොන ඩිස්ට්‍රික්ට් වලින් එනවද කියලා ගන්නෙ ඔන්න ඔහොම. හරි. ඊළඟට ප්‍රින්සිපල්ට අවශ්‍යයි දැන් අර මම කලින් කියපු එක එක ඩිස්ට්‍රික්ට්ස් වලින් කී දෙනෙක් එනවද කියන්නේ. ඒක ගන්නෙ කොහොමද? select count of select count මොකේ count එකද මට ඕන? index number එකේ count එක from student group by
මොකෙන්ද group කරන්න ඕන address. එතකොට common ඒවා එකට group වෙනවා. හරිද? එතකොට select count of index number ඊට කලින් ගන්න ඕන address එක. හරිද? address, count of index number. ඒ address එකයි ඒ address එකේ ඉන්න count එකයි තමයි ගන්න ඕනේ. නැත්නම් ඒ district එකේ ඉන්න count එක. දැක්කනේ ඔන්න district wise students ලා කී දෙනෙක් ඉන්නවා. Okay. Group by statement එක. ඊළඟට principal ට අවශ්‍ය වෙනවා district wise නැත්නම් address wise students ලා count එක ගන්න. හැබැයි යාට මේ එක එක students ලා ඉන්න district බලන්න ඕනේ. students ලා එක්කෙනෙකුට වැඩියෙන් ඉන්න district මොනවාද කියලා සහ count එක බලන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේකම තමයි එන්න ඕන where clause එක. where අර count of index number greater than 1 වෙන්න එපා. ඕකනේ වෙන්න ඕනේ. හැබැයි ඕක ගහපු ගමන් error එකක් එනවා. හරිද? ඒකට හේතුව මේ aggregate functions තියෙනවනේ. මෙන්න මේව aggregate functions පහයි තියෙන්නේ. count, max, min, average අනිත් එක මොකද්ද? sum. හරිද? count, max, min, average, sum. ඕවත් එක use කරන්න බෑ where clause එක. ඒකට use කරන්න ඕන මොකද්ද? having. having එක use කරන්න ඕන. දැක්කද? එතකොට count of index number එකට වැඩි ඒවායි පමණ district එකයි count of number of students වෙන්නනවා. දැක්කද? ඔන්න having clause. okay. හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අතන මේ having නැතුව where දාන්න බෑ. aggregate functions එක මේවට කියන්නේ aggregate functions කියලා. count, max, min, average and sum කියන්නේ aggregate functions එක where clause වැඩ කරන්නේ නැත SQL. හරි දැන් ඉතින් මම ඔයගලන්ට අනිත් functions එකකින් එක ලියලා පෙන්නන්න යන්නේ. ඒව ඔයගොල්ලෝ practical කරද්දි බලන්න sum එක, column එක, sum එක කියන්නේ ඉතින් sum එක. හරිද? max එක, min එක, average එක තේරෙනවනේ. ඒවා දාලා බලන්න. හරි. අන්න එක example එකක් දෙන්න. හරි එතකොට මෙතන group by දාලා තියෙනවා, having දාලා තියෙනවා. එතකොට මෙන්න හරි. දැන් අපි table දෙකක් join කරලා data ගමු. උදාහරණයක් විදිහට මම දැන් ගන්නවා grade table එක. grade table එකේ ගුණපාල. එයා grades දෙකක් manage කරනවා. ගුණපාලගේ grades වල ඉන්න students ලා කවුද කියලා අපි බලමු. 1 සහ 3 ඉන්නේ. එක්කෙනයි, දෙන්නයි, තුන් දෙනයි, හතර දෙනයි. ගුණපාලගේ grades වල ඉන්න students ලගේ නම් ටික ගන්න ඕන. ඔන්න requirement එක. එතකොට දැන් tables දෙකක් සම්බන්ධ කරන්න එපයි ඔය වැඩේට. හරිද? ඔය වැඩේට tables දෙකක් join කරන්න ඕන. හරි බලමු කොහොමද tables දෙක join කරන්න කියලා. එතකොට මම කියනවා select මට ඕන student table එකේ student.stu name. ඇයි දැන් මෙතන එහෙම කියන්නේ? ඒක තව ටිකකින් තේරෙයි. නැත්නම් ඉස්සර අපි කිව්වේ කෙලින්ම මේ column name එක විතරයි. දැන් table name column name කියන එකට හේතුව මොකද්ද? අපි දැන් table දෙකක් සම්බන්ධ කරගන්න. එතකොට column name එක මොන table එකේද කියලා කියන්න ඕනේ. select student.stu name from student මොකක්ද අනිත් table එක grade. ඔය tables දෙක join කරන්න යන්න. හරිද? මෙතනදී මම ගන්නේ Cartesian product එක. ඒ කියන්නේ මේ table එකේ හැම record එකක්ම අර table එකේ හැම record එකකටම relate වෙනවා. මෙහෙම වුණාම නමුත් එහෙම වෙන්නේ නැහනේ. ඒක නිසා මම කියනවා where student.stu මොකක්ද number ඒ මොකේ primary key එකද student ගේ primary key එක student.stu දැන් මේ දෙක relate වෙන්නේ grade එකෙන්නේ. දැන් grade එකේ තියෙනවා grade number එයාගේ primary key එක, student එකේ තියෙනවා grade number ඒක මොකද්ද foreign key. හරිද? මේකෙන්නේ මේ දෙන්න relate වෙන්නේ. එහෙනම් මම කියනවා where student.grade number equal grade.g number. මේ මොකක්ද දැන් මේ referential integrity එක. එතකොට grades වල ඉන්න students ලා විතරයි දැන් මේකෙන් match වෙන්නේ. and අනිත් criteria එක මොකද්ද? grade.tic teacher in charge should be equal to ගුණපාල. දැන් 4 දෙනෙක් ඉන්නවා ළමයි. අන්නේ 4 දෙනා දැක්කනේ ඔන්න tables දෙකක් join කරලා data ගන්න විදිය.
මේ පළවෙනි where clause එකේ පළවෙනි condition එකෙන් දැම්මේ මොකද්ද relationship එක. දෙවෙනි condition එකෙන් දැම්මේ අපේ requirement. and එකෙන් ඉහම. okay ප්‍රශ්න තියෙනවා නම් අහන්න. where එකේ පළවෙනි එකෙන් ඕන අපේ relationship එක referential integrity. කාටේසියන් ප්‍රොඩක්ට් එක චුට්ටක් ඔව් මොකද්ද මට ඇහුන්නේ හරියට. කාටේසියන් ප්‍රොඩක්ට් කාටේසියන් ප්‍රොඩක්ට් කියන්නේ දැන් මෙතන ඉන්න ඕනේ ස්ටුඩන්ට්ස්ලා 6 දිනකුයි ග්‍රේඩ්ස් 3කුයි. හරිද? එතකොට 6 වරක් 3 රෙකෝඩ්ස් 18ක් වදිනවා මේ කාටේසියන් ප්‍රොඩක්ට් එකේ. හරිද? එතකොට දැන් මේක ගත්තොත් එහෙම මම මේක අයින් කරන්නම්කෝ. හරිද? මේක අයින් කරන්න. and එක අයින් කරනවා. හරිද? මම කියනවා select student මම කියනවා select everything කියලා. එතකොට ඔක හරියටම පැහැදිලි. හරි select everything from student grade where මේකෙන් තමයි මේ referential integrity එක දැන් ඔන්න run කරනවා. දැන් මෙතන තියෙන්නේ ස්ටුඩන්ට්ස්ලා 6 දෙනා විතරයි ඇවිල්ලා 6ක් නේද? ඔව් ඉන්න 6 දෙනා විතරයි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ grades එක grades මෙහෙම ඇවිල්ලා තියෙනවා. හරිද? මම මේක දැම්මේ නෑ කියලා හිතන්නකෝ. ඔව්. මෙන්න කාටේසියන් ප්‍රොඩක්ට් එක records 18ක් වදිනවා. හරිද? ඒ කාටේසියන් ප්‍රොඩක්ට් එක එච්චර records නෑනේ. ඕකේ උඩරිම relationships තියෙන පුළුවන් 6යිනේ. ඒකට අඩු කරගන්න එක තමයි පළවෙනි where clause එකෙන් කරන්නේ. හරි? මේ කාටේසියන් ප්‍රොඩක්ට් එක බලන්න අමල් ඉන්නවා grades 1 2 3 කියලා තුනේම මේ දැක්කා. ඊළඟට නිමල් ඉන්නවා 1 2 3 කියලා තුනේම. ඊළඟට 9 ඉන්නවා 1 2 3 කියලා තුනේම. ඔන්න ඕක තමයි කාටේසියන් ප්‍රොඩක්ට් එක. හරිද? ඔය කාටේසියන් ප්‍රොඩක්ට් එක ලිමිට් කරන එක තමයි මේකෙන් කරේ. හරිද? ඊළඟට ඒකෙන් අපේ රික්වයර්මන්ට් එක ලිමිට් කරන එක තමයි මේකෙන් කරේ. ඔන්න ස්ටෙප්ස් ටික දැක්කනේ. ඔක inner join එකක් දාලා කරන්නත් පුළුවන්. ඒක මීටරි ටිකක් දිගයි. inner join එක දැම්මම. තව තියෙන ප්‍රශ්න අහන්න. මොකුත් නැද්ද ප්‍රශ්න? කරනවද කවුරු හරි කරන අය මේ කරලා බලන්න. කෙනෙක් නම් කරන්න බෑ කිව්වා. මේකට inner join එක දාලා පෙන්නන්නද මේකම inner join එකෙන් කරන විදිය? සර්. හරි. එහෙනම් select මට ඕන student ගේ student name එක from student grade ඒ tables දෙක උතන දාන්න ඕන. එතකොට මෙතන දැන් අපි කමා එකනේ දාන්නේ කාටේසියන් ප්‍රොඩක්ට් එක ගන්න. එතකොට දාන්නේ අපි select stu name student.stu name from student inner join grade. student inner join grade. අන්න එහෙමයි දැන් tables දෙක මේ join කරන්නේ. එතකොට කාටේසියන් ප්‍රොඩක්ට් එකේ ඉන්නේ. හරිද? where නෙමෙයි මෙතන එන්නේ on. on අරක ඉතුරු ටික හැමෝම තමයි student.grade number equal grade.g number. මෙතන and නෙමෙයි දැන් තමයි where එක එන්නේ. where grade equal grade.tic equal ගුණපාර. same answer. හරි. ඔන්න කාටේසියන් ප්‍රොඩක්ට් එක ගන්න නැතුව joins වලින් ගන්න. කෙනෙක් එනවා යනවා. okay recording එක තියෙනවානේ ආයෙ හිමින් බලලා කරන්න. මේ ඉතින් කරේ නැත්නම් නෑම තමයි ඉතින් හරි.
okay එතකොට ඔන්න inner joins වලින් ගත්තා. එතකොට inner join left outer join and full මොකද්ද මේ right outer join and full outer join ගැනත් ඕනනම් කතා කරමු. ඕනද කතා කරන්න කියන්න ටක් ගාලා කියන්න. නෑ. අනිත් අයට ඕනේ ඕන කෙනෙකුට ඕන. හරි බලමු. දැන් මම කියනවා inner join එක ඉස්සෙල්ලාම විස්තර කරලා ඉන්නම්. student inner join grade on this මම where clause එක අයින් කරනවා. හරි දැන් අපි මම ඔක්කොම ටික ගන්නම් මේකේ asterisk එක. එතකොට හරියට තේරෙනවා. select everything from these two tables කියන එක තමයි සරලව කියන්නේ. tables දෙක relate වෙන්නේ inner join එකකින්. ඒ කියන්නේ tables දෙකටම common ඒවා විතරයි එන්නේ. මොනවාද ඔය tables දෙකටම common ඒවා කියන්නේ? මම මේක පොඩ්ඩක් තියාගෙන student table එක ගත්තොත් students ලා 6 දෙනෙක් ඉන්නවා. හැබැයි grades 3ක තමයි කට්ටිය ඉන්නේ 1 2 3 වල. grade table එක ගත්තොත් grades 3ක් තියෙනවා. ඒ තුනේම එක අඩුම ගානේ එක student කෙනෙක් ඉන්නවා. මම තව grade එකක් දාන්නම්කෝ මේක. මම දානවා grade 4 ළමයි ඉන්නවා 120ක්. ඒකේ ඉන්නේ නන්දසේන තමයි teaching charge. හරි. ඊළඟට මම තව ස්ටුඩන්ට් කෙනෙකුත් දානවා මේකට 777 කියලා. එයාටත් මම නමක් දාලා date of birth එක දානවා. ඔහොම එයාත් ගාල්ලේ. හැබැයි යාට grade එකක් නෑ. තාම ඉස්කෝලේට ඇතුළත් කරලා නෑ වගේ. ඉස්කෝලේට ඇතුළත් කරලා හැබැයි පන්තියකට දාලා නෑ. හරි. එතකොට එක ළමෙක් ඉන්නවා පන්තියක නැති. සහ එක පන්තියක් තියෙනවා ළමයි නැති. නන්දසේනගේ පන්තියේ ළමයි නැහැ. හරිද? ඊළඟට මේ 7 කියන ස්ටුඩන්ට් එක පන්තියකක් නැවමයි ඉන්නවා. හරි. දැන් අපි අර inner join එක ඉස්සෙල්ලා දාලා බලමු. inner join එක විතරයි දාලා තිනවා. ඔක්කොම select කරලා තියෙනවා. inner join එකකින් එන්නේ අර කුලක දෙකක් ගත්තොත් intersection එක. ඡේදනය අන්න ඒක විතරයි එන්නේ. ඒ කියන්නේ මේ දෙකටම අදාළ ඒවා විතරයි එන්නේ. ඒ කියන්නේ මේකේ records එන්නේ පළවෙනි ස්ටුඩන්ට්ස් ලා 6 දෙනා සහ පළවෙනි grades 3 ගැන. මොකද grade 4 එකයි student number 7 එකයි දෙකටම පොදු නෑ. එක එක tables වල ඉන්නේ. හරිද? දැන් මේකේ දැක්කනේ ස්ටුඩන්ට්ස් ලා 6 දෙනෙක් ඉන්නවා. grades පිළිබඳව විස්තර තියෙන්නේ 3යි. දැක්කනේ. ඇයි 4 වෙනි grade එකේ නැත්තේ? 4 වෙනි grade එකේ නෑ ළමයි. ඇයි 7 වෙනි ස්ටුඩන්ට් නැත්තේ? මෙතන 7 වෙනි ස්ටුඩන්ට් grade එකක නෑ. ඔන්න inner join එක. ඊළඟට බලමු outer joins. outer joins ಜಾති 3ක් තියෙනවා. එකක් තමයි left outer join. left outer join එක දැම්මම මොකද්ද වෙන්නේ? left table එක. left table එක කියන්නේ දැන් මෙතන student grade ගත්තොත් වම් පැත්තෙන් ඉන්නේ කවුද? student නේ. දකුණු අත පැත්තෙන් ඉන්නේ grade. එතකොට වම් අත පැත්තේ table එකේ ඔක්කොම එනවා. ඒ කියන්නේ අර 7 7 7 කියන student එනවා. නමුත් grade 4 ඉන්නේ නැහැ. හරි. දැක්කනේ 7 7 7 ඇවිල්ලා ඉන්නවා කිසිම grade එකක් නැතුව. ඒක null වෙලා තියෙන්නේ. ඇයි යාට grade එකක් නැති හින්දා. නමුත් grade 4 එන්නේ නැහැ. එහෙනම් grade 4 ගන්න ඕන නම් right outer join තමයි දාන්න ඕන. right outer join දැම්මම හැබැයි 7 7 කියන ස්ටුඩන්ට් එන්නේ නැහැ. හරිද? හැබැයි grade 4 එක එනවා. දැක්කනේ? ඔන්න grade 4 එක එනවා. එතකොට full outer join එකේ මොකද්ද වෙන්නේ? full outer join එකේ grade 4 එකයි මොකද්ද මේ student number 7 උයි දෙකම එනවා. හරිද? ඔන්න inner join, left outer join, right outer join and full outer join. හරි ප්‍රශ්න තියෙනවද? No problem Sri Lanka. Okay. එතකොට Tamanට එක table එකක ඔක්කොම ගන්න ඕන නම් ඒක right or left outer join දාලා ගන්න. හරි. දැන් එතකොට අපි tables දෙකක් join කරලත් ගත්තා. අර ගුණපාලගේ grade එකේ ඉන්න students ලගේ list එකක් ගත්තා. දැන් අපි තව ටිකක් ඉදිරියට යමු. දැන් අපි sport table එක මම ගන්නවා. මෙන්න sports 4ක් තියෙනවා. students ලා sports play කරන හැටි තියෙන play table එකේනේ.
එතකොට මෙතන ස්ටුඩන්ට්ස්ලා ස්පෝර්ට්ස් 4ක් තිබ්බට ස්ටුඩන්ට්ස්ලා දැන්ට ප්ලේ කරන්නේ ස්පෝර්ට්ස් 3ක් විතරයි. 40 තියෙන ස්පෝර්ට්ස් එක බැඩ්මින්ටන් කවුරුවත් ගහන්නේ නැහැ. සහ ඉස්කෝලේ ස්පෝර්ට්ස් කරන ළමයි ඉන්නේ 3 දෙනයි. ළමයි 7 දෙනෙක් හිටියට 3 දෙනයි ස්පෝර්ට්ස් කරන්නේ. ඔන්න ඒක පේනවා ඔය අතරමැද්දේ ප්ලේ කියන ටේබල් එක බලුවම. දැන් මට ඕන ස්පෝර්ට්ස් මොනාහරි ස්පෝර්ට්ස් එකක් හෝ කීපයක් කරන ස්ටුඩන්ට්ස්ලාගේ නම් ටික ගන්න. හරිද? එතකොට ඔයගලන්ට කම්පියුටර් නැති වුණාට මට ඕන නම් query එක chat එකේ ඔයගලන්ට පුළුවන් මේ මට type කරලා හරියවන්න. මට ඕන ස්ටුඩන්ට්ස්ලාගේ නම් ටික ගන්න එක ස්පෝර්ට් එකක් හරි ප්ලේ කරන්න. හරි මට අරන් දෙන්න බලන්න. එක්කෝ ඉනර් ජොයින් දාලා නැත්නම් කාටේසියන් ප්‍රොඩක්ට් අරන් මට්ටක් ගාලා අරන්. අඩුම ගානේ එක ස්පෝර්ට් එකක් කරන ස්ටුඩන්ට්ස්ලා ටික. හරි දැන් මට ඕන මොනවා හරි ස්පෝර්ට්ස් කරන ස්ටුඩන්ට්ස්ලාගේ නම් ටිකක්. එහෙනම් මට ගන්න ඔව් මොකක් හරි කවුරු හරි කියන්න ගියාද? නැස. Select STU name, it's STU_name from මොකක්ද student, play. ඔය tables දෙකනේ ගන්න ඕන. where student dot index number equal play එකේ කොහොමද තියෙන්නේ STU number කියලා. play dot STU number. එතකොට ඔකට common ඒවා විතරයි ඉන්නේ. එතකොට play කරන students ලා විතරයි ඉන්නේ. ඒකෙන් මම ගන්න STU name එක. දැක්කනේ. කමල්, නිමල් and නයනි විතරයි. දැන් කමල් දෙපාරක් ඇවිල්ලා නයනි දෙපාරක් ඇවිල්ලා. ඒකට හේතුව මොකද්ද? කමල් and නයනි මේ ස්පෝර්ට්ස් දෙක කරනවා ඉතින්. එහෙනම් ඉතින් ගන්න ඕන select distinct. distinct STU name. ඔය තුන් දෙනා විතරයි ස්පෝර්ට්ස් ප්ලේ කරන්නේ. අනිත් ස්ටුඩන්ට්ස්ලා හතර දෙනාම මොකද ප්ලේ කරන්නේ නැහැ. ඔන්න මම ගත්තා ප්ලේ කරන ස්ටුඩන්ට්ස්ලා ටික. ඊළඟට මට අරන් දෙන්න ප්ලේ නොකරන ස්ටුඩන්ට්ස්ලා ටික. කිසිම ස්පෝර්ට් එකක් ප්ලේ නොකරන ටික. හරි කොහොමද ගන්නෙ? මොකද හිතන්නේ ඔයගොල්ලෝ? දැන් ප්ලේ කරන ටික ගන්න පුළුවන් නම් ප්ලේ නොකරන ටික කියන්නේ මෙතන නැති අනිත් ළමයි ටිකනේ. හරිද? දැන් ඔන්න ප්ලේ කරන ළමයි ටික අරන් තියෙනවා. හරිද? එතකොට ඔක්කොම ළමයින්ගෙන් ප්ලේ කරන ළමයි ටික අයින් කරාම ප්ලේ කරන්නේ නැති ළමයි ටික එනවනේ. නේද? එහෙනම් ඒක ගන්නෙ කොහොමද? මම කියනවා select STU_name from student. හරිද? දැන් ඕකෙන් මොකද්ද වෙන්නේ? ඔක්කොම ස්ටුඩන්ට්ස් ලාගේ නම් ටික එනවා. බලමු chat එකේ එකක් තියෙනවා. not equal කියලා එකක් දාලා තියෙනවා. not equal එකක් දාන්න මෙතන අපි equal එකක්වත් දාලා තිබ්බේ නැහැනේ කලින් එකට. නේද?
not equal එකක් මේකට දාන්න බෑ. මේ කියන්නේ not equal එකක් දාන්න නම් ඒකේ අනිත් පැත්ත equal එකක් දාලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි කොහොමද මේක equal එකක් දැම්මේ නැහැ. හරිද? මේ equal එකෙන් කිව්වේ අරකේ ඉන්න ටික කියන එකනේ. හරිද? එතකොට දැන් select stu name from student. ඒකෙන් වෙන්නේ මොකද්ද? ඔක්කොම students ලා ටික එනවා. හරිද? එතකොට select stu name from student. මෙන්න ඔක්කොම ටික එන එක. මේ එන්නේ play කරන අය විතරක් ඉන්න ටික. ඔන්න දැන් independent queries දෙකක් තියෙනවා. දැන් කොහොමද ওই දෙක සම්බන්ධ කරන්නේ? කොහොමද ওই දෙක සම්බන්ධ කරන්නේ? Select stu name from student where stu name not in මෙන්න මේකට කියන්නේ sub query එකක්. හරිද? sub query එකක්. හරි. මම ඔන්න where clause එක යටටම ගන්නම්. දැන් පැහැදිලිනේ. select stu name from student where ඒ කියන්නේ ඔක්කොම select වෙන්නේ නැහැ දැන් where stu name not in this section. ඒ කියන්නේ අර තුන් දෙනා අයින් වෙලා ඊටු ටික එනවා. අන්න play නොකරන හතර දෙනා. දැක්කද? not in එකෙන් තමයි ගන්නෙ යම් කිසි අඩු කිරීමක්. not in කියන්නේ ඇත්තටම අඩු කිරීම කියන ඔපරේටර් එක එතන වෙන්නේ. not in එකෙන් තමයි MySQL වල ගන්න. try කරන අය try කරලා බලන්න. ඊළඟට මට අරන් දෙන්න මට ඕන දැන් play table එක ගත්තම captain ලා නැති ස්පෝර්ට්ස් ටික ඕන. දැන් උදාහරණයක් විදිහට 10ට captain කෙනෙක් ඉන්නවා. ක්‍රිකට් වලට captain කෙනෙක් ඉන්නවා. 30ටත් captain කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? swimming. හැබැයි 20 කියන එක ක්‍රීඩා කරනවා ළමයි ඒකේ නැහැ captain කෙනෙක්. සහ 40 කියන එක ළමයි ක්‍රීඩා කරන්නේත් නැහැ captain කෙනෙකුත් නැහැ. හරිද? මට ඕන captain ලා නැති ස්පෝර්ට්ස් වල names ටික. අරන් දෙන්න බලන්න. sports without captains. ever. ඒ මොකද එක එක අවුරුද්දනේ තියෙන ඉතිහාසයේ කවදාවත් captain ලා ඉඳලා නැති ස්පෝර්ට්ස් ටික ඕන. දැන් captain ලා නැති ස්පෝර්ට්ස් ටික ගන්න ඉස්සෙල්ලා මතක තියාගන්න captain ලා ඉන්න ස්පෝර්ට්ස් ටික අරන් ඉන්න ඕන. හරිද? දැන් කොහොමද captain ලා ඉන්න ස්පෝර්ට්ස් ටික ගන්න? දැන් අපිට ඕන captain ලා නැති ස්පෝර්ට්ස්. මොනවාද captain ලා නැත්තේ? swimming වලටයි අනිත් එක මොකද්ද මේ ලියගෙන ස්පෝර්ට් එක badminton වලටයි captain ලා නැහැ. captain ලා ඉන්නවා cricket වලටයි මොකද්ද football වලටයි. නේ? නෑ cricket වලටයි swimming වලටයි තමයි ඉන්නේ captain ලා. 30 කියන්නේ swimming නේ. cricket වලටයි swimming වලටයි captain ලා ඉන්නවා. football වලට goal keeper විතරයි ඉන්නේ. captain ලා නැහැ. මේ සහ badminton කවුරුත් ගහන්නෙත් නැහැ. ඉතින් captain කෙනෙක් නැහැ. දැන් මට එන්න ඕන captain ලා ඉන්න sports ටික ඉස්සෙල්ලා. මගේ requirement එක captain ලා නැති sports ටික ගන්න. හැබැයි ඊට කලින් මම captain ලා ඉන්න sports list එක ගන්න ඕන. හරි බලමු කොහොමද ඒක ගන්න කියලා. select මට ඕන sport name එකනේ. sport name එක තියෙන sport table එකේ sp_name select sp_name type ඉන්නේ select sp_name from sport මොකද්ද play ඔය tables දෙක සම්බන්ධ කරාම ඇති sport play where role role equal captain. Role equal captain. හරිද? එතකොට captain ලා ඉන්න sports ටික එනවා. හරි. දැන් මේ ආවේ කාටේසියන් ප්‍රොඩක්ට් එකට මම අර දැම්මේ නෑනේ මෙයා මේ අර දෙන්න රිලේට් වෙන එක. එතකොට දැන් මෙතන ඇවිල්ලා තියෙනවා මේ ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා. ඒක වැරදින්නේ. where
මම රිලේෂන්ෂිප් එකේ ඉස්සෙල්ලම දාන්න ඕන අර referential integrity එක. sport table එකේ තියෙන sp number sp _ number equal play.sp number and on the roll එක. එතකොට ක්‍රිකට් වලයි ස්විමින් වලයි තමයි කැප්ටන්ලා ඉන්නේ. ඔන්න පළවෙනි ස්ටෙප් එක හරි. දැන් පළවෙනි ස්ටෙප් එක හරි කිව්වට මේකේ පොඩි කේස් එකක් තියෙනවා. ඒ තමයි දැන් හිතන්නකො ප්ලේ කියන ටේබල් එකට මම තව රෙකෝඩ් එකක් දානවා. 444 මොනවාද ක්‍රිකට් ගහලා තියෙනවා 2006 දී 2006 එයා තමයි කැප්ටන්. ඕකේ. ඒතකොට ක්‍රිකට් වලට කැප්ටන්ලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. මේ 10ට කැප්ටන්ලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. මේ 2005 කැප්ටන් මේ 2006 කැප්ටන්. හරි ඔන්න ඔක මම ඇප්ලයි කරනවා. ඇප්ලයි කළා මගේ කලින් ක්වෙරි එක රන් කරොත් එහෙම කැප්ටන්ලා හිටපු ස්පෝර්ට්ස් ක්‍රිකට් දෙපාරක් එනවා. ඇයි ඒ ක්‍රිකට් වලට අවුරුදු දෙකක කැප්ටන්ලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒක නිසා අපි ගන්න ඕන ස්පෝර්ට් නේම් එක මොකද්ද? distinct. select distinct sport name. distinct sport name කියන එක තමයි ගන්න ඕන. ඔන්න කැප්ටන්ලා ඉන්න ස්පෝර්ට්ස් ටික ගත්තා. හරි දැන් මට අරන් දෙන්න කැප්ටන්ලා නැති ස්පෝර්ට්ස්. ඔන්න මම භාගයක් කරලා දුන්නා. එතකොට කොහොමද කරන්නේ? select sp_name from sport where sp_name not in කියලා වරහණක් ඇතුලේ sub query එක දෙන්න ඕන. No. ෆුට්බෝල් වලටයි බැඩ්මින්ටන් වලටයි නැහැ. මේකෙත් බැඩ්මින්ටන් උත් එන්න ඕනේ නැත්තම් මොකද බැඩ්මින්ටන් කවුරුත් ගහලා නැත්තම් කැප්ටන් කෙනෙක් කොහොමවත් ඉන්න බෑනේ. ඒ කියන්නේ ප්ලේ කරපු මේ ස්පෝර්ට්ස් වලින් කැප්ටන්ලා නැත්තේ මොනවාද කියලා ගන්න ඕන නම් මේ කවර් එක තව ටිකක් දික් වෙනවා. මෙතන select sp name from sport, play where මොකද්ද sport.sp number equal play.sp_number. එතකොට එතනින් select වෙන්නේ player එක ක්‍රීඩකයෙක් හරි play කරපු ස්පෝර්ට්ස් ටික විතරයි. ඒකෙන් බැඩ්මින්ටන් ගැලවෙනවා. Yeah, sport.sp number equals play.sp. අරහණගේ සෙට් බලමු මේක අයින් කළා. මෙතන ව්‍යා නෙමෙයි n එන්න ඕනේ එතකොට. and
එතකොට ඔන්න ෆුට්බෝල් කියලා දෙපාරක් ඉන්නේ කියලා දන්නවා. ඒක distinct දාන්න ඕන. okay. ෆුට්බෝල් වලට විතරයි ඇත්තටම කැප්ටන් කෙනෙක් නැත්තේ, ප්ලේ කරලත් කැප්ටන් කෙනෙක් නැත්තේ. okay. හරි මං හිතන්නේ SQL වල select statement එක ඔය හොඳටම ඇති. ඉතින් තව ඉතුරු DML statements ටික සහ DDL ටික තියෙනවා. ඒක මම මේ වීඩියෝ එක හරහා එවන්නම්. මොකද මෙතන කාලේ නාස්ති කරන්නේ නැතුව. හරි මේකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊළඟට අපි triggers කතා කරන්න යනවා. ප්‍රශ්න නෑ වගේ. එහෙනම් අපි බලමු triggers. හරි. මම workbench එකෙන් log වෙනවා. හරි. අපි ඕනනම් අපේ ඩයග්‍රෑම් එකත් ඇඳලා බලමු school database එකට. database reverse engineer 3306 නෙමෙයි 3308න් connect වෙන්න ඕන. school database එක තියෙනවා. ඒකට අපි diagram එක අඳින්නයි යන්නේ ER diagram එක. මෙන්න ER එක දැක්කනේ. එතකොට අපි ස්ටුඩන්ට් මෙතනින් තියාගමු. grade එක මෙහෙන් තියමු. දැන් දැක්කනේ grade එකේ තියෙන්නේ one to many relationship එක. sport එක ගත්තොත් එහෙම play එක හරහා relate වෙන්නේ දැක්කනේ one to many relationships දෙකකට කැඩලා තියෙනවා. reverse engineer කරා. මේක මේ exactly one sport exactly one student තමයි play එකක් කියලා කියන්නේ. හරිද? ඒක one or more වෙන්න පුළුවන්. හරි. දැන් ඕක බලන්න නෙමෙයි අපි ගියේ. මෙන්න තියෙනවා අපේ table structure එක. දැන් අපි බලමු අපේ නිකන් student table එක ගත්තොත් එහෙම. මෙන්න student table එක ඔය විදිහට tables ටික තියෙනවා. දැන් trigger එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. ඒ කියන්නේ දැන් අපිට සමහර වෙලාවට අවශ්‍ය වෙනවා database එක පැත්තෙන්ම set කරලා තියන්න. නිකන් time bomb එකක් වගේ නිකන් set කරලා තියෙනවා. මොකක් හරි operation එකක් කරාම ඒක තව operation එකක් වෙන්න ඕන. අන්න ඒව තමයි triggers කියලා කියන්නේ. okay. දැන් උදාහරණයක් විදිහට මම limit එකක් දාන්න යනවා. හිතන්න මම student කෙනෙක්ගේ date of birth එක දාන්න යනවා 1900ට කලින් එකක්. හරිද? ඒ වගේ මොකක් හරි unusual දෙයක් දාන්න යනවා. එතකොට ඒක දාන්න බැරි වෙන්න ඕන. ඔන්න සිම්පල්ම ට්‍රිගර් එක. හරිද? සිම්පල්ම ට්‍රිගර් එකක් ඒක දාන්න බැරි වෙන්න ඕන. අපි බලමු කොහොමද මේ ට්‍රිගර් එක ලියලා තියන්නේ කියලා. දැන් මේක බැලුවොත් එහෙම ස්ටුඩන්ට් ටේබල් එකට මේ ට්‍රිගර්ස් කිසිම ට්‍රිගර් එකක් තාම දාලා නැහැ. මම දැන් එක ට්‍රිගර් එකක් දාන්නයි යන්නේ. ඕකේ. එතකොට මෙන්න මං ගාව තියෙනවා ට්‍රිගර් එකක්.
මම ওই ට්‍රිගර් එක මේකේ දානවා. දාන ගමන් මම එක්ස්ප්ලেইন කරන්නම් මොකද්ද වෙන්නේ කියලා. එතකොට ට්‍රිගර් එකක් ක්‍රියේට් කරන්නේ create trigger කියන ස්ටේට්මන්ට් එකෙන් Tamanට කැමති නමකින් ට්‍රිගර් එක දාන්න පුළුවන්. ඒවා නමක්. අර ටේබල් නේම් එක වගේ මේ ට්‍රිගර් එකට කැමති නමක් දාගන්න පුළුවන්. මේක ට්‍රිගර් වෙන්නේ before insert on student. ඒ කියන්නේ අලුත් රෙකෝඩ් එකක් ස්ටුඩන්ට් ටේබල් එකේ ඉන්සර්ට් කරන්න යද්දී ඊට කලින් මේක එක්සිකියුට් වෙලා බලනවා. හරිද? for each row ඒ rows ටික ස්කෑන් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා if condition එක. මොකද්ද if new කියන්නේ අලුතෙන් දාන රෙකෝඩ් එකේ තියෙනවා fields කීපයක්. ඒ fields කීපෙන් date of birth එක මම බලලා තියෙනවා 1901කට වැඩිය අඩුද කියලා. date of birth lesser than this date. එහෙනම් SQL state මම මේක සිග්නල් කරනවා මේකෙන් කියන්නේ data දාන්න දෙන්නේ නැහැ කියන එක. set message text මේකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් message එකක් display කරනවා අර query window එකේ. මොකද්ද අපිට කැමති message එකක් මේකේ දාන්න පුළුවන්. ඉතින් හරි මම දාලා තියෙන්නේ person must be born after 1900. ඊට පස්සේ if එක ඉවරයි. ඊට පස්සේ මේක පටන් ගන්නකොට මේ delimiter කියලා double slash දාලා තියෙනවානේ. මේකෙන් තමයි කියන්නේ කොහෙන්ද ඉවර වෙන්නේ අපේ statement එක කියලා. හරිද? ඒ කියන්නේ අපේ query එක trigger එක ඉවර වෙන්නේ. එතකොට දැන් බලන්න trigger එක ඉවර වෙන්නේ මෙතනින්. ඕක ලකුණු කරා කියන්නේ මම කියනවා ඔතනින් trigger එක ඉවරයි. end if එකෙන් trigger එක ඉවරයි. ඊට පස්සේ ආයේ delimiter එක මම මාරු කරනවා semicolon එකට. මොකද සාමාන්‍ය delimiter එක තියෙන්නේ semicolon එක. ඒකයි ඔය කරලා තියෙන්නේ. දැන් මම මේක run කරනවා. හරි. මොකුත් ප්‍රශ්නයක් නැහැ. zero rows affected. මොකද මේකෙන් තියෙන rows වලට මොකුත් effect එකක් වීමක් වෙන්නේ නැහැ. අලුතෙන් දානකොට තමයි ඒක අදාළ වෙන්නේ. හරි. ඕකේ. දැන් අපි බලමු මේක වැඩ කරනවද කියලා. හරි. දැන් මේක වැඩ කරනවද කියලා බලන්න මම දැන් අපි මෙතන මේක රිෆ්‍රෙෂ් කරලා බලමු. දැක්කම දැන් triggers යටතේ xyz කියලා trigger එකක් ඇවිල්ලා තියෙනවා. මම student table එකේ ගිහිල්ලා අලුත් රෙකෝඩ් එකක් දාන්න යනවා. අලුත් student කෙනෙක් දානවා 888. මෙයාව දානවා මම 1845 1 කියලා දානවා. මේවා ඕනේ නැහැ. ඉතින් දාලා apply කරලා බලන්න යනවා. ඔන්න error එකක් එනවා. මේ තියෙන්නේ මෙන්න මන් දීපු custom error message එක දැක්කද? ඔය trigger එක නිසා තමයි ඒක දාන්න බැරි වෙන්නේ. ඔන්න SQL trigger එක. හරිද? සරලම trigger එකක්. check කරලා බලනවා data දාන්න කලින්. ඕකේ. එතකොට මෙන්න තියෙනවා trigger එක. මම මේක එවන්නම් chat එක through. ඔන්න chat එකේ දැම්ම trigger එක. හරි. ඕක මගේ table එකට හදලා තියෙන්නේ. ඕගලන්ගේ tables උත් ඔය විදිහට තියෙනවා නම් හරියට column names ටික ඕක වැඩ කරයි. දාලා බලන්න තියෙන ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලම. මෙන්න trigger එක තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න.
හරිද මොකුත් ප්‍රශ්න නැහැ. ඕකේ අපි තව ට්‍රිගර් එකක් බලමු. මොඩිෆයි කරලා අපි ගමු. මම දානවා අලුත් ට්‍රිගර් එකක් ක්‍රියේට් කරන්න තියෙනවා. මම ඒකට ABC කියලා නමක් දානවා. After insert on student. ඒ කියන්නේ මේක after insert යන්නේ අරක before insert. For each row update then after insert. Okay. එතකොට after insert update කරන්න කියනවා මම අපි හිතමු මම අලුත් column එකක් දාන්නම් නිකන් test කියලා. හරිද? set set test equal මම කියන එකට මම manual value එකක් දෙන්නම්කෝ. no. දැන් මොකද්ද මේ කියලා තියෙන්නේ? update කරනවා test කියන column එක. හරිද? sorry update කරනවා අපි හිතමු student කියන column table එක set කරනවා test කියන column එකේ value එක ABC ට. හරිද? මේක මම මේ නිකන් test කරන්න run කරලා බලන්න නැත්නම් මේක meaningful මේ trigger එකක් නෙමෙයි. අපිට එකපාරක් මේක වැඩ කරනවද කියලා බලන්න පුළුවන්. හරි. එතකොට මම මේ query එකත් මේ trigger එකත් ඉස්සෙල්ලා set කරලා ඉන්නම් මේකේ. බලමු මේ ටික හරි student set test කියලා column එකක් නැහැනේ. අපි මේ column එක දාලා ඉමු ඉස්සෙල්ලා මෙයාට. හරි ස්ටුඩන්ට් මම අලුත් column එකක් දානවා test කියලා. ඒක නිකන් වාචා column එකක් empty වෙන්න පුළුවන්. හරි. okay. ඔන්න test කියන column එක දැන් initially ඔයගලන්ට පේනවා මේකේ empty values ටිකක් තියෙන්නේ. හරි. empty values ටිකක් තියෙන්නේ. දැන් මම අලුත් record එකක් ඉස්සෙල්ලා මම අර query එක දාලා ඉන්නම්. මේ trigger එක දාලා ඉන්නවා. ඔන්න මම trigger එකක් දානවා ABC කියලා. ඒකෙන් වෙන්නේ මේ වැඩේ. හරි. දාලා මම මේක run කරන්නම් ඉස්සෙල්ලා. හරි. ඒක ප්‍රශ්නයක් නැතුව run වුණා. මෙතන triggers වලට ගිහිල්ලා බලමු. ඔන්න ABC කියලා trigger එකක් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් මම student අලුත් record එකක් දාන්නයි යන්නේ. හරි. අලුත් record එක student දානවා. අනිත් ඒවා empty තියන්න පුළුවන් ඉඳලා තියලා මම apply කරනවා. apply කරාම මොකද්ද වෙන්නේ? මේ test කියන සම්පූර්ණ column එක එකේ value එක ABC වලට වෙන්න ඕන මුළු table එකේම. හරි. okay ඔන්න apply කරා. okay error එකක් තියෙනවලු trigger එකේ. මේක මේ table එකටම දාලා මේ table එකටම update කරන්නේ මේ ප්‍රශ්නයක් ඔය තියෙන්නේ. මම ඒක නිසා trigger එක පොඩ්ඩක් වෙනස් කරන්න. මම මේ trigger එක drop කරනවා. හරිද? දැන් trigger එකක් drop කරන්නේ මෙහෙමයි. drop trigger ABC. හරි. trigger එක drop වුණා. අන්න trigger එක දැන් නැහැ. හරි. මම දැන් මේ trigger එක පොඩ්ඩක් modify කරනවා. trigger එක modify කරන්න කලින් මම grade table එකට අලුත් column එකක් දාගෙන ඉන්නවා. හරි. grade table එකට අලුත් column එකක් දානවා නිකන් test කියලා. වාචා column එකක්. එතකොට initially empty තියෙන්නේ. හරි. okay දැන් grade table එක ගත්තොත් එහෙම grade table එකේ initially ඔක ඔහොම null තියෙනවා. හරි දැන් මම ඔන්න create කියන්නේ trigger එක create කරනවා.
ඔන්න දැන් ස්ටුඩන්ට් ටේබල් එක කොහොම තියෙනවා trigger එක දානවා after insert on student for each update grade table එක තමයි මම update කරන්නේ set test equal abc ඒ grade table එකේ test column එකේ abc කරන්න කියනවා student අලුත් record එකක් දාලා ඉවරුනාට පස්සේ okay හරි ඔන්න query එක save වුණා ඒ කියන්නේ trigger එක save වුණා මේක තියෙනවා දැන් මම student table එකට දානවා අලුත් record එක අනිත් ඒවා දාන්න ඕනේ apply ඒ මොකක්ද ඒ කියන්නේ කොහොම හරි trigger එක වැඩ කරන බව නම් පේනවනේ ඔයගලන්ට කොහොම හරි yeah using this හැබැයි අප්ඩේට් ස්ටේට්මන්ට් එක where column එකක් නැතුව දැම්මොත් එහෙම ඔක්කොටම අප්ඩේට් වෙන්න ඕන. හරිද? අපේ trigger එක උනේ මේක grade කරානේ. update grade set test equal abc අපි where clause එක දාමු where g number equal 1 දැන් අපි testing වලට එහෙම දාමුකෝ මේක drop කරනවා මම okay drop වුණා මේකේ g number නේ තියෙන්නේ ඔව් g underscore number හරි අපි මේක දාමු දැන් update grade set test equal abc where grade number equal this okay මේක ප්‍රශ්නයක් නෑ query එක then අපි student data දාමු අලුත් record එක හරි මම ඊට කලින් මේක refresh කරලා තියාගන්නවා හරි හරි ඔන්න successfully update වුණාලු. ඒ කියන්නේ මෙතනට දැන් record එක වැදිලා තියෙන්න ඕන මේක refresh කරා. දැක්කනේ. අන්න triggers කියන්නේ. මම data දැම්මේ student මෙහි update එකක් වුණා. ඒක තේරුමක් නැති operation එකක් මම කරේ. නමුත් මම පෙන්නුවේ ඒකෙන් අපිට trigger එකක් කරහා අර සාමාන්‍ය SQL statement මේ විදිහටම execute කරගන්න පුළුවන්. එක table එකට data දානකොට තව table එක data වෙනස් වෙන්න, ඒ table එකේම data වෙනස් වෙන්න ඕන විදිහකට ඒක හදා ගන්න පුළුවන්. Okay. එතකොට ඒ query එක මම අන්තිමට ලියපු එක මෙතනට දාන්න. හරි මේ තියෙන්නේ SQL update statement එක. හරි. ඕකේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මොකද ප්‍රශ්න නැද්ද?